ක්‍රවුඩ් ෆන්ඩින් කියලා කියන්නේ සංජය මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නැත්නම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට නැත්නම් ඔයගේ මොකක් හරි අයිඩියාවක් තියෙනවා නම් ඇඩ්වෙන්චර් එකක් හරි වයිල්ඩ් ලයිෆ් හරි චැරිටි ප්‍රොජෙක්ට් එකක් ඒ වගේ මොකක් හරි ඒ සම්බන්ධයෙන් මහජනතාව ඒ කට්ටියගේ සහයෝගය ගන්න පොඩි මොකක් හරි උදව්ව ඒ කියන්නේ සුළු ප්‍රමාණයකින් ඒ ප්‍රොජෙක්ට් එකකට සල්ලි දෙනවා. එතකොට අයිතිය පැවරීමකුත් නැහැ. බැංකුව පැත්තෙන් බැංකුව වගේ ණය පොලි දීමකුත් නැහැ. අයුබෝවන් e-learning.lk සාකච්ඡා මාලාවෙන් ඔයගොල්ලෝ දන්නවා අපි හැමදාම විවිධ තරාතිරම්වල විවිධ ශාස්ත්‍රවල ප්‍රවීණීන් ගෙන්නනවා. ඉතින් අදත් ඒ වගේ ප්‍රවීණෙක් ඇවිල්ලා ඉන්නවා සමාජයේ පවතින ප්‍රධාන ගැටලුවකට උත්තර දෙන්න උත්තරයක් හොයාගත්ත කෙනෙක්. මොකද්ද මේ ගැටලුව? ඇත්තට මේක ගොඩක්ම ව්‍යාපාර හා ව්‍යාපාර ආරම්භ කරන අය සම්බන්ධ වෙන ප්‍රශ්නයක්. ලංකාවේ තියෙන මූලිකම ගැටලුවක් තමයි අලුතෙන් ව්‍යාපාරයක් එහෙම නැත්නම් ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න ගියාම ප්‍රාග්ධන ගැටලුවක් එනවා. ඉතින් ප්‍රාග්ධන ගැටලුව විසඳන්න සාමාන්‍යයෙන් අපිට තිබ්බ සාම්ප්‍රදායික විසඳුම තමයි බැංකු ණය. නමුත් අපිට ඇසෙට් එකක් නැතුව ඒ කියන්නේ අපිට බැංකුවට ආරක්ෂාකාරීව ඒකට හිලව් වෙන්න මොකක් හරි ප්‍රොපර්ටි එකක් එහෙම නැත්නම් මොකක් හරි ඉඩමක් වාහනයක් ගයක් මොනක් හරි දෙයක් එහෙම බැංකුවට උගස් තියලා තමයි අපිට මේ මුදල ගන්න වෙන්නේ. ඉතින් ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට ඒගොල්ලන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන අවුරුදු 18 25 අතර කාලය තුල මේ වගේ ප්‍රොපර්ටි එකක් තමන්ගේ නමට තියෙන සම්භාවිතාවය ඉතා අඩුයි. ඉතින් ඒ වගේ රිස්ක් එකක් කරන් බැංකුවත් එක්ක ගනුදෙනු කරලා ලොකු පොලියකුත් ගෙවලා තමන්ගේ ව්‍යාපාරයට ගන්න ණය මුදල කොච්චර දුරට සාර්ථකද කියලා ගැටලුවක් තියෙනවා. ඉතින් ওই ප්‍රාග්ධන ගැටලුවට විසඳුමක් හොයාගන්න අවශ්‍යයි. මොකද ලංකාවේ ස්ටාර්ට්අප් කල්චර් එක ව්‍යවසායකත්වයේ දියුණු කරන්න නම් මේ ප්‍රාග්ධන ගැටලුව කවුරු හරි විසඳන්න ඕන. ඉතින් මේ විසඳන්න මම දකින විදිහට සාර්ථක උත්සාහයක් ගත්ත මහත්මයා තමයි අද ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. ඔහු රොෂාන් රණසිංහ. රොෂාන් රණසිංහ මහත්මයා තමයි tribefunds.lk පටන් ගත්තේ. ඒකේ ෆවුන්ඩර්. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. ආයිබෝන් සංජය. මට කියන්න ඔබතුමා මේ ලංකාවේ තියෙන ප්‍රාග්ධන ගැටලුවට හොයාගත්ත විසඳුම මොකක්ද? ඔව්. සංජය ආරම්භයේ කිව්ව විදිහට ප්‍රාග්ධන ගැටලුව තමයි හුඟක් දුරට මේ රටේ බලපාන්නේ ව්‍යවසායකයන්ට. ප්‍රාග්ධන ගැටලුව කිව්වහම එක පැත්තකින් බැංකුව සම්බන්ධයෙන් මුදල් ගන්න අධික පොලියට මොකක් හරි සම්පතක් තියලා නැත්නම් අනිත් පැත්තේ ඉක්විටි පැත්ත ඉන්වෙස්ටර්ස්ලා. මේ ක්‍රම දෙකම ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න එක්කෙනෙක්ට පොඩ්ඩක් අමාරුයි. අපි ඉක්විටි පැත්ත පොඩ්ඩක් විස්තර කළේ. හරි. ඉක්විටි පැත්ත කියන්නේ කම්පැනි එකක් ආරම්භ කරනකොට ප්‍රාග්ධනය ඕන ව්‍යවසායකයාට ප්‍රාග්ධනයක් ඕන වෙනකොට ඒ කම්පැනි එකේ අයිතියෙන් කොටසක් ලබා දෙනවා. ෂෙයා සර්ටිෆිකේට් එකක් සම්බන්ධව. ඒ කියන්නේ ඕනර්ෂිප් එක ලබා දෙනවා ඒ සල්ලි ගේන එක්කෙනාට. ඒ සල්ලි ගේන එක්කෙනාට කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා කියලා. මේ ක්‍රම දෙකම බැංකුව හරහා හෝ ඉන්වෙස්ටර්ස්ලා හරහා මේ ක්‍රම දෙකෙන් ප්‍රාග්ධන හොයන්න පුළුවන්. ඉන්වෙස්ටර් කියන්නේ ආයෝජනයක් කියන එක. ආයෝජනයක් අනිවාර්යයෙන්. අර ලංකාවේ 149ක් දෙන්නේ නැහැ. ආයතනයකට. ඒකට ඒකත් අයිතිය පැවරීමක් තමයි. අයිතිය පැවරීමක් තමයි. අයිතිය පැවරීම ගොඩක් සීමාවක් තියෙනවා. 49ක් 51ක් වුණාට මේ ඒ දෙකේ ගැප් එක සෑහෙන බලපානවා කම්පැනි එකේ තීරණ ගැනීමේදී. ඔව්. ඉතින් ඒක තමයි ගොඩක් කට්ටිය කම්පැනි එකේ ඕනර්ෂිප් එක පරණ වෙනුවට වෙන ක්‍රම මාර්ගයෙන් ප්‍රාග්ධනය හොයන්න. ඉතින් අපි පටන් ගත්ත Tribe Funds කියලා ක්‍රවුඩ් ෆන්ඩින් ප්ලැට්ෆෝම් එකක්. ක්‍රවුඩ් ෆන්ඩින් කියලා කියන්නේ සංජය මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නැත්නම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට නැත්නම් ඔයගේ මොකක් හරි අයිඩියාවක් තියෙනවා නම් ඇඩ්වෙන්චර් එකක් හරි වයිල්ඩ් ලයිෆ් හරි චැරිටි ප්‍රොජෙක්ට් එකක් ඒ වගේ මොකක් හරරි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් අපි කෝසස් කියලා කියන්නේ නේද? කෝසස්. ඔව්. අනිවාර්යෙන්. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඒ කට්ටියගේ සහයෝගය ගන්න පොඩි මොකක් හරි උදව්ව ඒ කියන්නේ සුළු ප්‍රමාණයකින් ඒ ප්‍රොජෙක්ට් එකකට සල්ලි දෙනවා. එතකොට අයිතිය පැවරීමකුත් නැහැ. බැංකුව පැත්තෙන් බැංකුව වගේ ණය පොලි දීමකුත් නැහැ. ඉතින් අපි කරන්නේ ඒ ප්ලැට්ෆෝම් එක විදිහට ප්‍රොජෙක්ට් එක ෂෝකේස් කරනවා. කට්ටිය කැමති නම් සුළුවෙන් ඒකට ආධාර කරනවා. සරලව අපි ඒකයි වෙන්නේ. සුළුවෙන් කරන ආධාරයක් කියන්නේ කොපමණ මුදලක්? ඔව්. ප්‍රොජෙක්ට් එක හැටියට සංජය. දැන් ප්‍රොජෙක්ට් අපේ ෆන්ඩින් ටාගට් එකක් තියෙනවා හැම ප්‍රොජෙක්ට් එකකටම. සමහර ඒවා ටාගට් එක 50000ක් වෙන්න පුළුවන්. සමහර ලොකු ප්‍රොජෙක්ට්ස් තියෙනවා මිලියන 2ක් වගේ වෙන්නත් පුළුවන්. ඉතින් සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන් රුපියල් 1000ක පොඩි ඩොනේෂන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් සමහර කට්ටිය සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා 50000 75000 ඒ වගේ. ඉතින් හැම ප්‍රොජෙක්ට් එකකම විවිධ ස්ලැබ්ස් තියෙනවා. ඩොනේට් කරන එක්කෙනාට තීරණය කරන්න පුළුවන් එයාගේ කැමැත්ත මොකක්ද කියලා.
එතකොට මේ ඩොනේෂන් එකක් මේ එක්තරා විදිහක. එතකොට අපිට රිටර්න් එකක් මුකුත් ලැබෙන්නේ නැද්ද මේ ගෙවන දෙන ආධාරය මත? ප්‍රොජෙක්ට් එක අනුව ඩොනේෂනයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් උත්සාහ කරන්නේ ඩොනේෂන් කියන වචනේ වෙනුවට සහයෝගයක් දැක්වීම. ඒ වචනේ අපි පාවිච්චි නොකර ඉන්නේ මේක ඔන්ටර්ප්‍රෙනියර්ෂිප් ව්‍යවසායකත්වය පදනම් වෙච්ච ප්ලැට්ෆෝර්ම් එකක් හදන්න. එතකොට ඒ රිටර්න් එක වෙන්නේ ඒ ව්‍යවසායකයාගේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් මොකක් හරි ගිෆ්ට් එකක් දෙනවා. මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒ ප්‍රොඩක්ට් එකේ අපි උදාහරණයක් විදිහට රුපියල් 5000ක් දෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එකෙන් 10%ක වට්ටමක් දෙනවා. නැත්තම් පොඩි ඩොනේෂන් එකක් නම් රුපියල් 1000කට thank you card එකක් දෙනවා. ඉවෙන්ට් එකක් නම් ඉවෙන්ට් එකට ඉන්වයිට් එකක් දෙනවා. ඒ හන්දා නන් මයිටරේ ඒ කියන්නේ මූල්‍ය නොවන පරිත්‍යාගයක් ඒ ප්‍රොජෙක්ට් එක උන දෙනවා. එතකොට මොන වගේ ප්‍රොජෙක්ට්ස්ද ඔබේ ප්ලැට්ෆෝම් එකේ ෆීචර් කරන්න පුළුවන්? ඔව් කැටගරිස් රාශියක් තියෙනවා. ගොඩක්ම එහෙනම් මං අහන්න මොනවද බැරි කියලා? මොනවද බැරි? ඒකද ප්‍රශ්නයක්. ඔව්. සාමාන්‍යයෙන් අපි මේ ෂෝකේස් කරන්නේ නැහැ පොලිටිකල් කැම්පේන් සම්බන්ධව නැත්නම් පොලිටිකල් ගෲප් සම්බන්ධව ප්‍රොජෙක්ට්ස් තියෙනවා නම් ෆන්ඩ්රේසින් කරන්නේ ෆීචර් කරන්නේ. ඊට අමතරව අපි කිව්වා වගේ අර මේ ඉක්විටි ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා රිටර්න්ස් බලාපොරොත්තු වෙන ඩිවිඩන්ඩ් එකක් හරි කම්පැනි එකේ කම්පැනි එකට ආයෝජනය කළ මේ ඕනර්ෂිප් එකක් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒවත් අපි ගොඩාක් දුරට ෂෝකේස් කරන්නේ. ඊට අමතරව ඒ අත්තරියම ඕන ප්‍රොජෙක්ට් එකක් පුළුවන්. ඒක ඔන්ටර්ප්‍රෙනර්ෂිප් වෙන්න පුළුවන්, වයිල්ඩ් ලයිෆ් එකක් වෙන්න, වයිල්ඩ් ලයිෆ් ප්‍රොජෙක්ට් එකක් වෙන්න, චැරිටි ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්, ඕන කෝස් එකක් වෙන්න පුළුවන්. කොහොමද දැන් ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩාක් මිනිස්සු රැවටිච්ච හොරකම් වෙච්ච අවස්ථා තියෙනවා. අවංකවම සල්ලි වෙන්න අවස්ථාවක් තියෙනවා වගේම ඒක දඩමීමා කරගෙන මේ හොරකම් කරන කට්ටියත් ඉන්නවා. ඉතින් ඔබ කොහොමද ඔයගොල්ලන්ගේ ප්ලැට්ෆෝම් එකේ දාන මේ වගේ ප්‍රොජෙක්ට් එකක් වෙරිෆයි කරන්න මේක ඇත්තටම එහෙම එකක් තමයි කියලා? හොඳ ප්‍රශ්නයක් සංජය. දැන් කාරණා දෙයක් වෙනවා. ඉස්සෙල්ලාම කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අපිට සල්ලි හොයන්න ඕනේ. ඉස්සෙල්ලා අපි එයාත් එක්ක කතා කරනවා. එතකොට අපි බලනවා මොන වගේ ප්‍රොජෙක්ට් එකක්ද කියලා. අපේ ඇඩ්වයිසරි පැනල් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට ස්ක්‍රිප්ට් එකක් යවනවා මේකයි ප්‍රොජෙක්ට් එක මේක තමයි ෆන්ඩින් ටාගට් එක. එතකොට ඊට අමතරව ප්‍රොජෙක්ට් ඕනගේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් අපි කරනවා. එයා වැඩ කරනවද මොකක්ද එයාගේ ඉන්කම් මෙතඩ් එක හරියටම මේ වගේ ප්‍රොජෙක්ට් එකක් තියනවද කියලා. හැබැයි අපේ රිසර්ච් එක පොඩ්ඩක් ලිමිටඩ්. ඒකට හේතුව විස්තර හොයාගන්න සමහර ප්‍රොජෙක්ට් ඕනර්ස්ලා ගැන අමාරුයි. ඉතින් ඒ වගේ ඉනිෂියල් රිසර්ච් එකට කරන් පස්සේ අපිට හිතනවා නම් මේක ඒ ඉනිෂියල් චෙක්ලිස්ට් එක පාස් වෙනකොට අපි ඒක ෂෝකේස් කරනවා. හැබැයි දැන් ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක දැකලා කවුරු හරි මේකට ඩොනේට් කරනවා නම් ඩෝනගේ අතේ තමයි තියෙන්නේ මේකේ වගකීම. ඔව්. මේක අපි ප්ලැට්ෆෝම් එකක් අපේ ප්ලැට්ෆෝම් එකේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් උඩ තියෙන්නේ අපි ඉනිෂියල් රිසර්ච් එක කරාට අපිට වගකීමක් බාර ගන්න බෑ මේකේ ෆුල් ප්‍රූෆ් කියලා. ඔයාගේ පැත්තෙන් උත් රිසර්ච් එක කරන්න කියලා බාර ගන්නවා. ඒක මේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් වලදී ඇග්‍රී වෙන්න ඕනේ. අනිවාර්යෙන්. ඔව්. ඔව්. දැන් ඔබේ ප්ලැට්ෆෝම් එකකින් මෙත් පමණ කාලයකට ලබාගත් කියන්නේ මේ වගේ ආධාර කිරීම මේ වගේ උදව් ලබාගත් ප්ලැට්ෆෝම්ස් තියෙනවද? ස්ටාර්ට්අප්ස් තියෙනවද? ඔව්. අපේ ස්ටාර්ට්අප්ස් කීපයක් තියෙනවා. අපි ළඟදී ෂෝකේස් කර ක්‍රවුඩ් ෆන්ඩින් කැම්පේන් එකක් තමයි ඩෙසර්ට් ස්ටෝර් එකට හැච් කියලා කොටුවේ තියෙන තැනකට මේ ඒගොල්ලෝ ඩෙසර්ට් ස්ටෝර් එකක් අරින්න සූදානම් වෙනවා. ඒකට ක්‍රවුඩ් ෆන්ඩින් කැම්පේන් එකක් කරා දුෂ්රත්නායක කියලා. ඉතින් ඒකේ දැන් වෙනකොට ලක්ෂ 6.5ක් හොයලා තියෙන්නේ ඒක අරින්න. මේ දවස්වල ඔහු ඒ ස්ටෝර් එක අරින්න ක්‍රියා කරනවා. මම හිතන්නේ කොවිඩ් හන්ද පොඩි ප්‍රමාද වීමක් සිදු වුණා. මොකද ගොඩාක් දුරට මාර්තු මාසේ ඇරේ. එතකොට ෆන්ඩින් ටාගට් එක කීයද ඒකදී? ඔහුගේ ටාගට් එක තිබ්බේ ලක්ෂ 5ක්. කට්ටිය හුඟක් උදව් කරා හන්ද ඒක ලක්ෂ 10කට වැඩි කරා. මම හිතන්නේ ඔහුගේ ඉනිෂියල් ටාගට් එක මාසෙකින් විතර සක්සස්ෆුලි ෆන් කරා. ඊට පස්සේ ඔහු තීරණය කරා ඒක ලක්ෂ 10ක්
කට ඉන්ක්‍රීස් කරන්න. ඉතින් දැන් වෙනකොට මං කිව්වා වගේ ලක්ෂ 6මාරක් කලෙක්ට් කරලා තියෙන්නේ. කොවිඩ් හන්ද පොඩ්ඩක් ප්‍රමාදලා තිනවා මේ ස්ටෝර් එකේ වැඩ. ගොඩක් දුරට මාර්තු මාසෙ වෙනකොට ස්ටෝර් එක පටන් ගනී හැච් එකේ. ඔව්. මම හිතන්නේ සංජය ඊලර්නින් උත් ක්‍රවුඩ් ෆන්ඩින් කැම්පේන් එකක් කරා අවුරුදු 3කට ඉස්සෙල්ලා. ඔව් අනිවාර්යයෙන්ම අපේ ට්‍රයි ෆන්ඩ්ස් එක එකතු වෙලා අපේ ක්‍රවුඩ් ෆන්ඩින් කැම්පේන් එකක් කරා. මට පෞද්ගලික අත්දැකීමක් තියෙන නිසා පමණයි මම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් රෙකමන්ඩ් කරන්නේ. මොකද නැත්තම් මට සල්ලි අරන් ස්පොන්සර්ෂිප්ස් වගේ ගිහිල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් රෙකමන්ඩ් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක පෞද්ගලිකවම අපි ස්ටාර්ට්අප් එකක් විදිහට ට්‍රයි ෆන්ඩ්ස් ආයතනයක් සමග එකතු වෙලා මේ කරපු ෆන්ඩ් රේසින් එක හරියට ඒ කියපු විදිහට වැඩේ සිද්ධ වෙච්ච නිසා මට සහතිකයක් දෙන්න පුළුවන් පෞද්ගලිකව මේ වැඩේ ස්ටාර්ට්අප්ස් වලට සෑහෙන හොඳ වැඩක් කියන එක. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ලයිටිං අපිට පෙමුන්ට වැටෙන මේ ලයිටිං එතකොට මේ ස්ටුඩියෝ එකේ තියෙන අනිත් ෆීචර්ස් ගොඩක් දේවල් ඒ ක්‍රවුඩ් ෆන්ඩින් කැම්පේන් එකෙන් ගත්ත දේවල්. අදටත් අපේ ප්‍රොජෙක්ට් එක tryfunds.lk සයිට් එකේ මුල් කාලේ දීපු ප්‍රොජෙක්ට් අතර තියෙනවා. ඉතින් ඒකමයි මම රොෂාන් මහත්මයාව ෆීචර් කරන්න ඕනේ කියලා තීරණය කරේ. අපි මෙහෙම කතා කරමු දැන් යම්කිසි ස්ටාර්ට්අප් එකකට ලැබෙනවා ෆන්ඩින් දැන් ඔබ කිව්වා වගේ ඔන්න ලැබුණා ෆන්ඩින් ලක්ෂ 6මාර. ඒ ලක්ෂ 6 දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් මේක අපි මේකට සල්ලි දුන්නානේ. ඒ සල්ලි වලට මොකද උනේ කියලා ඒගොල්ලන්ට දැනගන්න අයිතියක් තියෙනවද නැද්ද කියන වගේ පොඩි අදහසක් ට්‍රාන්ස්පරන්සි කියන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක වැලිඩ් ප්‍රශ්නයක්ද මේ වගේ අවස්ථාවක? අනිවාර්යෙන් වැලිඩ් ප්‍රශ්නයක්. ඒ කියන්නේ කට්ටිය රුපියල් 10ක් දැම්මත් රුපියල් ලක්ෂයක් දැම්මත් ඒ ට්‍රාන්ස්පරන්සි අත්‍යවශ්‍යයි. ඉතින් ඒ ට්‍රාන්ස්පරන්සි වැඩි කරන්න හැම කැම්පේන් ඕනගෙම විස්තර සයිට් එකේ තියෙනවා. ඒක විස්තර කියන්නේ ඊමේල් ඇඩ්‍රස් එකයි, කන්ටැක්ට් නම්බර් එකයි, ඇඩ්‍රස් එකයි. ඊට අමතරව අප්ඩේට් එකක් දෙන්නත් ඕනි අපේ Facebook page එක හරහා හෝ ඔහුගේ Facebook page එක හරහා අප්ඩේට් එකක් දෙන්න ඕනි. කැම්පේන් එක යන අතරතුරට අමතරව කැම්පේන් එක ඉවරලා කැම්පේන් ෆන්ඩින් එක ඉවරුනහම පස්සේ මේ ව්‍යවසායකත්වය පටන් ගත්තට පස්සේ අප්ඩේට් එකක් දෙන්න ඕනි මේකයි ස්ටේටස් එක අපි ඕගොල්ලන්ගේ සල්ලි වලින් මේකයි කරන්න කියලා. ඒක තමයි ගොඩක් දුරට ට්‍රාන්ස්පරන්සි වැඩි කරන්න අපි කරලා තියෙන ක්‍රියාමාර්ගය. මම මේක නැවත සාරාංශගත කරොත් මේ බලන් ඉන්න අයගේ පහසුව සඳහා ඔබට යම්කිසි ව්‍යාපාරයක් තියෙනවා නම් ව්‍යාපාර අදහසක් තියෙනවා. අදහසක් තිබ්බත් ඇතිනේ. අදහසක් තිබ්බත් ඇති. ඕගොල්ලන්ට කරන්න තියෙන tryfunds.lk එකට ගිහිල්ලා එතන රෙජිස්ටර් වෙලා ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ ඕගොල්ලොම විසින්ම ඕගොල්ලොම පෙනී හිටින වීඩියෝ එකක් මේ මොකක්ද ඔයගොල්ලන්ගේ අදහස කියලා විස්තර කරන. ඊට අමතරව අපිට මේ ටෙක්ස්ට් බේස්ඩ් ඒ කියන්නේ අපිට වචන වලිනුත් අපිට ඒක වචනෙන් නගලා ඒකක් දාන්න ඕනේ. ඒක කොපමණ ගාණක් බලාපොරොත්තු වෙනවද? ඊට පස්සේ ඔයගොල්ලන්ට ඩොනේට් කරන අයට ඔයගොල්ලන්ට සහයෝගය දක්වන අයට ඔයගොල්ලෝ ඉන් රිටර්න් මොනවද දෙන්නේ? හරිද? විවිධ ගණන් ඔයගොල්ලන්ට රුපියල් 500 1000 5000 ලක්ෂ කැමති ගාණක් ඔයගොල්ලන්ට ස්ලැබ්ස් හදන්න පුළුවන්. ඒ එක එක ස්ලැබ් එකට සහයෝගය දක්වන එහෙම නැත්නම් ප්ලෙජ් කරන ඒ එක එක අයට දෙන ප්‍රතිලාභය මොකක්ද? දැන් රොෂාන් කිව්වා වගේ මේක thank you note එකක් වෙන්නත් පුළුවන්, t-shirt එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් විකුණන්න බලාපොරොත්තු වෙන ප්‍රොඩක්ට් එකකින් ඩිස්කවුන්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හැම අංශයකින්ම මොන වගේ ප්‍රතිලාභයක්ද ඒගොල්ලන්ට ඉන් රිටර්න් දෙන්න පුළුවන්. ඒ වගේම අපි එන ලැබෙන සල්ලි කොහොමද වියදම් කරන්න කියන ට්‍රාන්ස්පරන්සි එකත් අපි තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ බොහොම සරල ක්‍රියාදාමයකින් තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆන්ඩින් ජර්නි එක ආරම්භ කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ප්‍රාග්ධනය ලබා ගැනීම එකතු කර ගැනීමේ හරිම ලේසි මාර්ගයක්. කිසිම බැඳීමක් නැතුව. ඉතින් ඒක ඇත්තටම ලංකාවේ පොඩි පොඩි ව්‍යාපාරවලට තමන්ගේ ඉනිෂියල් ස්ටෙප් එක සීඩ් ෆන්ඩින් ස්ටේජ් එක තියාගන්න සෑහෙන උදව්වක් වෙනවා නොඅනුමානයි. කොහොමද මේ ලැබෙන එකතු වෙන සල්ලි ඒගොල්ලෝ ගන්න ඒගොල්ලන්ගේ බැංක් account එකට? කවුරු හරි ඩොනේට් කරාම ඉස්සෙල්ලම සල්ලි එන්නේ tryfunds account එකට. ඉතින් අපි කරන්නේ කවුරු හරි ඩොනේට් කරන ඒ ඩොනේට් කරන සල්ලි ඔක්කොම එකතු කරලා ෆන්ඩින් ටාගට් එක ලඟ වෙනකොට හෝ ෆන්ඩින් ටාගට් එක ඉවරන දවසේ 5% ඇඩ්මින් ෆී එක තියෙනවා. ඒක අඩු කරලා ඉතුරු ටික දෙනවා කැම්පේන් ඕනගේ බැංක් account එකට ට්‍රාන්ස්ෆර් කරනවා. අපේ ඒ කියන්නේ අපේ මොඩල් එක වෙන්නේ සංජය ක්‍රවුඩ් ෆන්ඩින් කිව්වහම මම කියන මොඩල්ස් එකක් තියෙනවා. එකක් තමයි ෆික්ස්ඩ් ෆන්ඩින්. ඒ කියන්නේ ටාගට් එකක් තියෙනවා නම් ඒ ටාගට් එක රීච් වෙනකන් සල්ලි ගන්න බෑ. ටාගට් එක රීච් වුනේ නැත්නම් සල්ලි හම්බ වෙන්නෙත් නැහැ. ඒක කියනවා unsuccessful project කියලා. ඒක තමයි අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ. ඊට පස්සේ 2020 ජනවාරි වල අපි පොඩ්ඩක් වෙනස් කරා මොකෝ ලංකාවට ගැලපෙන විදිහට keep it all කියලා. මේ මොඩල්ස් දෙකම ජාත්‍යන්තරයේ තියෙන මොඩල්ස් එකක්. keep it all කියන්නේ අපි හිතමු ටාගට් එක ලක්ෂයක් නම් 60000ක් වගේ ටාගට් එක රීච් කර ඒ 60000ක් දෙනවා කැම්පේන් ඕනට. මොකද අපි හිතුවේ ප්‍රොජෙක්ට් එකත් සම්පූර්ණයෙන්ම නොකර යම් කිසි හෝ මාර්ගයකින් සපෝට් එකක් දෙන්න පුළුවන් නම් මේ ව්‍යවසායකට 60000කින් හෝ 50000කින් එකතු වෙන සල්ලි වල ඒක ලොකු දෙයක්.
ඉතින් අපි ඒ මොඩල් එක වෙනස් කරා. ඉතින් අපි දැන් තියෙන්නේ keep it all කියන කලෙක්ට් වෙන ඕනම ගාන මුදල් ප්‍රමාණය අපි දෙනවා කැම්පේන් වලට. මම හිතන්නේ මේ දවස්වල ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක ගොඩක් සිසුවියන්ට ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ ගොඩක්ම තත් කොළඹින් පිට කට්ටියට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලන්ට এডুকেෂන් ඩිවයිසස් ගන්න. ලැප්ටොප්ස්, මොබයිල් ෆෝන්ස් වගේ දේවල්. මම හිතන්නේ ඔබේ ප්ලැට්ෆෝම් එකකටත් උදව්වක් වෙයි. අනිවාර්යෙන්. ඔව්. අධ්‍යාපනය සඳහා අනිවාර්යෙන් අපේ ප්ලැට්ෆෝම් එක යූස් කරන්න පුළුවන්. මොකක් කරේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕකේ ඔය මොකක් හරි ඩිවයිස් එකක් ගන්න නැත්නම් ඒ ෆීල්ඩ් එකේ ඕන දෙයක් සම්බන්ධයෙන් පොඩි රයිට් අප් එකක් අපට එවන්න. අපි ඒ විස්තර බලලා ඒක ඒ සම්බන්ධයෙන් අර බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක පාස් වෙනවා. අනිවාර්යෙන්. ඔව් බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක පාස් වුණාම ඒ ප්‍රොජෙක්ට් එක ෂෝකේස් කරලා ඩොනේට් කරන්න කට්ටියට අපි ආරාධනා කරනවා. එක දෙයක් කියන්න ඕනේ, තව දෙයක් කියන්න ඕනේ සංජිතින්. සාමාන්‍ය ක්‍රවුඩ් ෆන්ඩින් ප්ලැට්ෆෝම් එකක් ගත්තාම අපි ලෝකේ තියෙනවා Kickstarter, Indiegogo කියලා number 1 number 2 platforms. ඒගොල්ලෝ තනිකරින් ප්ලැට්ෆෝම් එකක් විතරයි. ඒගොල්ලෝ කියන්නේ ව්‍යවසායකයර නැත්තම් ඒ ප්‍රොජෙක්ට් ඒ කැම්පේන් ඕනර් සහයෝගයක් කියලා අඩුයි සපෝට් එක දෙනවා. මොකෝ ඒගොල්ලොන් ලොකු ප්ලැට්ෆෝම් එකක් හන්දා. අපේ පැත්තෙන් ට්‍රයිබ් ෆන්ඩ්ස් එක පැත්තේ අපි පොඩි වෙනස්කමක් කරලා තියෙනවා. අපි තියෙනවා නිකන් කෝචින් මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ කාටරි ඕන නම් අපිට කතා කරලා කියන්න පුළුවන් මගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඉතින් අපි හරියටම කියනවා මෙන්න මේ විදිහට ලියන්න, මේ විදිහට වීඩියෝ එක හදන්න. ඒ වගේ සාකච්ඡාවක් යනවා. මම හිතන්නේ ඒක වැදගත්. ලංකාව වගේ මොකක් ක්‍රවුඩ් ෆන්ඩින් කියන්නේ සාමාන්‍යයෙන් තාම අලුත් සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ කෝචින් සෙෂන් එක, ඒ හෑන්ඩ් හෝල්ඩින් සෙෂන් එක ඒක කරන අපි ගොඩක් දුරට. ඒකෙන් තමයි ප්‍රොජෙක්ට් එකේ විස්තර හැදිලා එන්නේ. ඊට පස්සේ ප්‍රොජෙක්ට් අප්ඩේට්ස්, ඒ කියන්නේ කැම්පේන් ඕනර් එක පැත්තෙන්, ෆන්ඩින් පැත්තෙන් අපි හැම සුමානම කැම්පේන් ඕනර්ට යවනවා. මේකයි ස්ටේටස් අප්ඩේට් එකක් දෙනවා. සහ අපේ සෝෂල් මීඩියා හරහා, අපේ Facebook page එක, Instagram, LinkedIn හරහා හැම කැම්පේන් එකක්ම අපි ප්‍රොමෝට් කරනවා. කැම්පේන් ඕන ප්‍රොමෝට් කරන අමතරව අපිත් ප්‍රොමෝට් කරනවා. ඉතින් ඒ වගේ සර්විස් එකක් අපි දෙනවා. ඔබේ ප්ලැට්ෆෝම් එක හා සම්බන්ධ වෙලා ඉන්නවද ෆික්ස් ඩෝනර්ස්ලා කට්ටියක්? ඒ කියන්නේ දැන් අපි හිතමු මම ප්‍රොජෙක්ට් එකක් දානවා. එතකොට මම ප්‍රොජෙක්ට් එක මම ප්‍රොමෝට් කරනවා, ඔයගොල්ලෝ ප්‍රොමෝට් කරනවා. දැන් මම ප්‍රොමෝට් කරනකොට මාව දන්න මගේ හිතමිතුරු ඒගොල්ලන්ගේ කන්ටැක්ට්ස් තමයි ගොඩක් යාට මේ ෆන්ඩින් එක දෙන්නේ. එතකොට කැම්පේන් එක කියන්නේ ප්ලැට්ෆෝම් එක පැත්තෙන් ප්‍රොමෝට් කරද්දී කොහොමද මේ ෆන්ඩින් එක ලැබෙන්න කවුරු හරි ඔයගොල්ලන්ගේම ප්ලැට්ෆෝම් එක වටා එකතු වෙන වෙනම පිරිසක් ඉන්නවද? ඔව්. කැම්පේන් එකට උදව් කරන්න ප්ලැට්ෆෝම් එක හරහා පිරිසක් ඉන්නවා. ගොඩක්ම අපි Facebook තමයි පාවිච්චි කරන්නේ. අපේ Facebook group එකේ ඉන්න 8000ක් විතර. ඒකේ අපි පෝස්ට් කරනවා, අපි බූස්ට් කරනවා හැම කැම්පේන් එකක්ම. ඊට අමතරව අපි weekly newsletter එකක් තියෙනවා. ඒ newsletter එකේ ඒ week එකේ තියෙන campaigns display කරනවා, promote කරනවා. ඒ ක්‍රම දෙකට අමතරව අපේ network එකේ දැන් අවුරුදු අපේ 2015 පටන් ගත්තේ. ඉතින් අපි 2015 ඉඳන් හැම කැම්පේන් එකකම නෙට්වර්ක් එක වැඩි වෙනවා. ඒ නෙට්වර්ක් එක හරහා අපි කට්ටියට කියනවා, ඉන්ට්‍රොඩියුස් කරනවා මේක තමයි අලුත්ම කැම්පේන් එක. ඔය කැමති නම් ඩොනේෂන් එකක් කරන්න, කන්ට්‍රිබියුෂන් එකක් කරන්න කියලා. ඉතින් අපිත් පුළුවන් තරම් සපෝට් කරනවා මේ කැම්පේන් ඕනරට මේ ඒගොල්ලෝගේ ටාගට් එක කොහොම හරි සක්සස්ෆුල් කරන්න. එහෙනම් මට අවසාන වශයෙන් කියන්නකෝ ඔබේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද? ඔබේ මෙහෙම දෙයක් පටන් ගන්න ඉතින්. මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මම කිව්වේ ට්‍රයිබ් ෆන්ඩ්ස් පටන් ගත්තේ මම 2015. ඒකට ප්‍රධානම හේතු කාරණා දෙකක් තිබ්බා. පළමුවෙන්ම මට හම්බුණා එක්කෙනෙක් බැංක් ලෝන් එකකට ඇප්ලයි කරලා. හැබැයි හම්බුන්නේ නැහැ බැංක් ලෝන් එක. මොකෝ එයාට මේ වත්කමක් තිබ්බේ නැති හන්දා. මම ඇහුවාම ඇයි කොච්චරද බැංක් ලෝන් එකට ඇප්ලයි කරේ කියලා. මිනිහා කිව්වා රුපියල් 60000යි කියලා. මට පොඩ්ඩක් හිතා ගන්න අමාරු වුණා රුපියල් 60000කට වත්කමක් නැති හන්ද ඇයි බැංකුව රිජෙක්ට් කරන්නේ. ඊට අමතරව ෂෝට් ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක් හම්බුණා 1,50,000ක් ඕන වෙලා තිබ්බ ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරන්න. එයාටත් බැංකුවකින් සහයෝගයක් හම්බුන්නේ නැහැ. ඔහුගේ පෞද්ගලික සම්පත් වලින් උත් තිබ්බේ නැහැ මේක හදන්න. ඉතින් මේ කාරණා දෙකම මං හිතුවා මොකක් හරි සිස්ටම් එකක්, මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් ඇති කියලා සහයෝගයක් දක්වන්න මේ වගේ ජෙනුයින් කට්ටියට උදව්වක් වෙනුවට. ඉතින් මං හිතුවේ මේකට විසඳුමක් හොයන්න කියලා. Kickstarter වගේ ජාත්‍යන්තරයේ තියෙන crowd funding platform එකක් අපේ රට සුදුසුයි කියලා මං හිතුවා. ඒ මොඩල් එක තමයි ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරේ.
හැබැයි පේමන්ට් ගේට්වේ පැත්තෙන් තාම ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් ඩෝනර්ස්ලා කරන්නේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක්. අපි බලාපොරොත්තු වෙනවා පේමන්ට් ගේට්වේ ළඟදීම අපිට ලැබෙයි කියලා. Kickstarter මොඩල් එකමයි අපිට තියෙන්නේ. ලංකාවට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා අපි හිතනවා මේ ඒක කට්ටියට ලොකු උදව්වක් වෙයි කියලා. අනිවාර්යයෙන්. එහෙනම් ඔන්න ඔයගලන්ට තවස්තාව තියෙනවා ඔගලන්ගේ පෞද්ගලික ප්‍රොජෙක්ට් එකක් ඒ කියන්නේ ඉගෙන ගන්න අවශ්‍ය ජංගම දුරකථනයක් මොබයිල් ඩිවයිස් එකක් ලැප්ටොප් එකක් වගේ ඉඳලා ඔගලන්ගේ ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ස්ටාර්ට්අප් එකක් බිස්නස් එකක් බිල්ඩ් කරන්න අවශ්‍ය සීඩ් ෆන්ඩින් මූලික අවශ්‍ය කරන ප්‍රාග්ධනය සපයා ගැනීමේ මාධ්‍යයක් විදිහට මේ ප්ලැට්ෆෝම් එක ලංකාවේ හැමෝටම විවෘතයි. ඉතින් මේක ගැන ලංකාවේ මීට වඩා කතිකාවක් ඇති වෙන්න ඕනේ මේ අලුත්ම කන්සෙප්ට් එකක් ලංකාවට. ඒ වගේම මේක ඉතාම හොඳ කන්සෙප්ට් එකක් අලුත් කෙනෙකුට. මොකද මම කලින් කිව්වා වගේ බැංකු ලෝන් වල හිර වෙන්න දෙයක් නැහැ. සමාජයෙන් ඔයගලන්ට ලැබෙනවා උදව්වක් ඔයගලන්ගේ ව්‍යාපාරය ඉස්සරහට ගන්න. ඒ වගේම ඒකේ නොකිය කියවෙනවා ඔයගලන්ට වගකීමක් ලැබෙනවා නැවත සමාජයට යමක් දෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ ගන්න මුදල් වලට වග කියන්න ඕනේ. ඒ වගේම ඒ ගන්න මුදල් වලින් ඔයගොල්ලෝ කරන ව්‍යාපාරය එතිකල් ව්‍යාපාරයක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ව්‍යාපාරයෙන් ලංකාවේ ආර්ථිකය නගා සිටවන්න උදව්වක් සැලසෙන්නත් ඕනේ. ඉතින් මම පෞද්ගලිකව යෝජනා කරනවා ට්‍රේඩින් බිස්නස් එකක් වගේ දෙයක් කරන්න නැතුව ලංකාවේ ආර්ථිකය නගා සිටවන්න පුළුවන් ලංකාවේ GDP එකට දායකත්වයක් පොසිටිව් දායකත්වයක් ධනාත්මක දායකත්වයක් දෙන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. එහෙනම් ඒකත් එක්ක අද අපි සාකච්ඡාව හමාර කරනවා. අපි channel එකත් subscribe කරන්න, tribefunds.lk check කරලා බලන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ට හිත මිත්‍රාදීන්ට මේ project එක ගැන කියන්න. එහෙනම් බොහොම ස්තුතියි රොෂන්. බොහොම ස්තුතියි.